දරුවනි අපි පෙර කොටසේ සාකච්ඡා කරා මේ බල පද්ධතියක සමතුලිතතාව හා සම්බන්ධ ගැටලු. අපි දැන් බලමු තවත් මේ වගේ ගැටලු කිහිපයකට කොහොමද මේ බල පද්ධතියක් තුළ කොහොමද බලයන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මෙතන බල දෙකක් තියෙන්නේ. මම අමතරව තවත් බල දෙකක් විතර මේකට එකතු කරන්නම්. අපි මේ දිශාවට මේ බලයට අමතරව තව බල දෙකක් විතර එකතු කරමු. මෙහෙම බල දෙකක් විතර එකතු කරමු. දාමු 10 නිව්ටන් 20 නිව්ටන් 30 නිව්ටන් මේකක් දාමු අපි 12 නිව්ටන් මේ කෝණේ දමංශක 60ක් මේ කෝණේ දමංශක 30. දැන් මේ ආකාරයට තමයි මේ බල ටික බල පද්ධතියක් තුල තියෙන්නේ. මගෙන් අහනවා මෙන්න මේ සමස්ත බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය කුමක්ද කියලා. මෙන්න මේ තියෙන බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය ගණනය කරන්න කියලා කියනවා මට විභේදන මූලධර්මය. විභේදන මූලධර්මය. විභේදන මූලධර්මයේ තුල අපි ගොඩක් වෙලාවට බලයක් විභේදනය කරන්නේ කොහොමද පුතේ? මෙන්න මේ x අක්ෂයට හෝ y අක්ෂයට එහෙම නැත්නම් x අක්ෂයේ ඍණ දිශාවට හෝ y අක්ෂයේ ඍණ දිශාව කියන මෙන්න මේ දිශාවන්ගේ කෙනෙක්ට තමයි මම මෙන්න මේ බලයන් විභේදනය කිරීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මට ඔන්න බල හතරක් දීලා තියෙනවා. මේ බල හතර මම ඛණ්ඩාංක තලයේ ගන්නම්. මොකද මට මේක ඔරිජිනල් රූපේ මකන්න ගත්තොත් එහෙම අමාරුයි. 10යි 20යි 12යි 30යි. හරි. මට තියෙනවා ඛණ්ඩාංක තලයක්. දහයයි 20යි 12යි 30යි මේකාංශක 30යි මේකාංශක 30යි මේකාංශක 60යි මේකාංශක 60යි. මේකාංශක 60යි මේකාංශක 60යි. තව තියෙන්නේ මෙන්න මේ ටික තමයි බල වශයෙන් දීලා තියෙන්නේ. උතර මේ වගේ අගයන් මේක 10යි නිව්ටන් මේක 20යි නිව්ටන් මේක 12යි නිව්ටන් මේක 30යි නිව්ටන් 10යි 20යි 12යි 30යි.
10යි 20යි 12යි 30යි. පැහැදිලිනේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ බලය අපි වෙන වර්ණයක් ගත්තොත් ලේසි. මම මේ බලය උඩින් මෙහෙම තියා ගන්නම්. මෙන්න මේ බලය. මේ බලය ගත්තොත් මේක 10යි. මේක මෙන්න මේ පැත්තට නෙමෙයි තිබේ. මෙන්න මේ බලය මේ අතර නෙමෙයිද 10යි cos 30ක් වෙනවනේ. මෙන්න මේ නිව්ටන් 10 කියන බලය මේ දිශාවට නැමෙද්දි 10යි cos 30ක් වෙනවා මේක. මේක 10යි cos අංශක 30යි. ඒ වගේම මේක මේ පැත්තට මේ 10යි cos 30 කියන බලය අපි අනිත් පැත්තට හැරෙවොත් මොකද වෙන්නේ? මේක 10යි sin අංශක 30 වෙනවා. දැන් බලන්නකෝ නේ. අපි 10යි cos 30යි කියලා මේ 10යි cos 30යි කියලා මේ පැත්තට ගත්තා. ආපස්සට 10යි sin 30යි එනන්නේ. මේක 10යි sin 30යි. ඊතලයේ තියෙන පල්ලෙහාට නේ. එහෙනම් මට මේ 10 බලය තවදුරටත් ප්‍රයෝජනයක් නෑ දරුවෝ. මේ 10න්වත් මෙන්න මේ අංශක 30න්වත් තවදුරටත් ප්‍රයෝජනයක් නෑ. නේ? දැන් මෙතන තියෙන 12යි මේ 12 දන්න කෝණය මේ 60. මේ 12 දන්න කෝණය පුතේ මේ 60. එහෙමනම් මේ නිව්ටන් 12 බලය අපි ගත්තොත් මෙන්න මේ නිව්ටන් 12 බලය මේක මෙන්න මෙහා දන්න කෝණයේ පැත්තට නැමුණොත් cos 60යි. එහෙනම් මේකත් තියෙන්නේ පල්ලෙහාටමයි. කීයද වෙන්නේ මේ දෙක මේක ළඟ තියෙන සම මේ පැත්තෙන් දියන්නම් මේක මෙහෙම 12යි cos 60යි. 12යි ඊතලයේ පල්ලෙහාට මේ දැක්කද මේක ඊතලයේ පල්ලෙහාට 12යි cos 60යි. හරි. එහෙනම් මේ 12යි cos 60 ඉඳලා මේක ආපස්සට අංශක 90ක් කැරකුණාම මොකද වෙන්නේ? මේ 12යි cos 60යි අනිත් පැත්තට කරකුණාම 12යි sin 60. sin 30ම නෙමෙයි පුතේ ඈ. මේ පැත්තට 12යි sin 60. මේ 12යි මේ පෑන තියාගන්න මෙහෙම දන්න කෝණේ පැත්තට cos 12යි cos 60 ඊතලයේ පල්ලෙහාට ආපස්සට අංශක 90ක් 12යි sin 60. මේ 12 නිසා මේ දෙකෙම 12 මේ කෝණේ 60 නිසා මෙතනත් 60යි මෙතනත් 60යි. දන්න පැත්ත cos අනිත් පැත්ත මොනවද පුතේ? sin. දන්න පැත්ත cos අනිත් පැත්ත මොනවද? sin. එහෙමනම් අපි ගත්තොත් එහෙම cos 60 sin 60 මේක 20යි දන්න කෝණයේ පැත්ත cos අනිත් පැත්ත sin නේ. අපි ගමු වෙන වර්ණයක්. අපි ගමු රක්ත වර්ණය වගේ. මේ පැත්තට බලය තියෙනවා 20යි. දන්න කෝණයේ පැත්තට cos 30යි. 20යි cos 30 දන්න කෝණයේ පැත්තට. එහෙනම් මෙන්න මේක 20යි cos 30 ආපස්සට අංශක 90කින් හැරෙනවා.
20යි sin අංශක 30. 20යි cos 30 ආපස්සට හැරෙනවා 20යි sin අංශක 30. ඒ වගේම මේ අතර තියෙනවා 30යි දන්න කෝණයේ පැත්තට 30යි cos 60 30යි cos 60. එහෙනම් මේ 30යි cos 60 ආපස්සට අංශක 90කින් හැරෙනවා 30යි sin 60. හරි 30යි cos 60 ආපස්සට 30යි sin 60. මේක 20යි දන්න කෝණයේ පැත්තට cos 30 අනිත් පැත්තට sin 30 30යි දන්න කෝණයේ පැත්තට cos 60 අනිත් පැත්තට sin 60. මම මේ කණ්ඩාංග තලය අයින් කරා. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ ඊතල දෙකම පල්ලෙහාට තියෙන්නේ 10යි sin 30 සහ 12යි cos 60 කියන බල දෙක. මේක 10යි sin 30 පල්ලෙහාට 12යි cos 60. හරි. 10යි sin 30 සහ 10යි sin 30 කියන්නේ භාගයයි. මේකත් ඒ පැත්තට බෙදලා සමල් ලියනවා. ධන 12යි cos 60 කියන sin 30 භාගය. එහෙනම් මේ 10යි sin 30 කියන්නේ භාගයයි පුතේ. 12යි cos 60 කියන භාගයයි. හැබැයි මේ දෙන්නගම ඊතල තියෙන පල්ලෙහාට. දැන් මේ බල දෙකම එකම පැත්තට තියෙන නිසා මම මේ දෙක එකතු කරා පල්ලෙහාට තියෙන්නේ. එහෙනම් මම මෙන්න මේ ටික මකනවා. මකලා මේ බලය අයින් කරා මේ බලය අයින් කරා මේ බල දෙකම තිබෙ පල්ලෙහාට මල්ලෙහාට තනි බලයක් මම දාන්නම් මෙහෙම. හරි. දැන් මෙතනත් බලමු අපි. හරි මේකෙත් දෙකම පල්ලෙහාට නේ තියෙන්නේ පුතා. 30යි sin 60 20යි sin 30. 30යි sin 60 20යි sin 30. බලන්න මේ දෙකත් එකතු කරලා 20යි sin 30 කියන්නේ භාගයයි මේ දෙකම පල්ලෙහාට තියෙන්නේ ධන 30යි sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි 30යි sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි. හරි. හරි. දැන් අපි දන්නවා 10යි cos 30 30යි cos 60. හරි. 30යි cos 60. 30යි cos 60 මේ පැත්තට තියෙන්නේ. මේ 10යි cos 30යි තිබෙන මේ බලයට 30යි cos 60යි තිබෙන මේකට නේ. හරි. දැන් බලමු මේ දෙන්නගේ. මම 30යි cos 60යි 10යි cos 30යි අගයන් දෙක වෙන වෙනම ගණනය කරනවා. මේ අපි හොයමු බලන්න. 30යි cos 60යි කියන්නේ භාගයයි.
ඒ කියන්නේ 30යි කොස් 60යි කියන්නේ කීයද? 15යි. මේ පැත්තට 15යි. 10යි කොස් 30 කියන්නේ 10යි. මූල තුන බෙදීම 2යි. ඒ කියන්නේ 5යි. 5යි මූල තුනක් තියෙනවා මේ පැත්තට. මේ පැත්තට මේ මෙන්න මේ නිල් වලින් ඉලලා තියෙන 5යි මූල තුන මේ 10යි කොස් 30 කියන්නේ මේ පැත්තට තියෙන්නේ 5යි මූල තුන. පහයි මූල තුන කියන්නේ 1.7.3.2 8.6 පොඩි ගානක් නේ. මේ පැත්තට තියෙන්නේ 8.6. දැන් මේ බල දෙක ගත්තොත් මේ පැත්තට 15යි මේ පැත්තට 8.6. මේ පැත්තට 15යි මේ පැත්තට 8.6. ලොකු කෝකද? 15ද ලොකු 8.6ද? ඔව් අර පොඩි දවස්වල සංඛ්‍යාවල විශාල සංඛ්‍යාව තෝරන්න කියලා හැදුන්නේ. ඕක නිසා අපේ සමහර දරුවෝ ඕක තෝරගන්නත් බෑ. 15 ඍණ 8.66 15 ඍණ 8.66 6.34 12යි sin 60 12යි sin 30යි කියන්න අපතේ භාගයයි sin 60යි කියන්නේ කීයද? මූල තුන බෙදීම 2යි නේ. අපි දන්නවා මූල තුන බෙදීම 2යි. එහෙනම් 6යි මූල 3යි. මේ පැත්තට තියෙන්නේ 6යි මූල 3. දැකද දැන් මේව පැටලෙන්න බලනවා ඈ. එසා හැම වෙලාවෙම පූර්ණ අවධානයෙන් අපි මේ වගේ ගණන් හදන්න ඕනේ පුතේ. තේරෙනවද? මේ වගේ ගණන් හදද්දී පූර්ණ අවධානයෙන් අපි මේ ගණන් විසඳගෙන යන්න ඕනේ. එතකොට 20යි cos 30 20යි cos 30යි කියන්නේ පුතේ මූල තුන බෙදීම 2යි. එහෙනම් කීයද මේ පැත්තට? මේ පැත්තට තියෙනවා 10යි මූල තුන මේ පැත්තට 6යි මූල තුන. දෙන්නගේ ලොකු කවුද? මේ පැත්තට 10යි මූල 3යි මේ පැත්තට 6යි මූල 3යි. අපි මේ ටික පිළිවෙලට සුළු කරගෙන යමු. දැන් මෙන්න මේ පල්ලෙහාට තිබ්බා 10 වැඩි කිරීම භාගයයි කියන්නේ මේක කීයද පුතා? හරි අපි බලමු. දැන් මෙතන අපිට 5යි මෙතන 6යි. එහෙනම් පල්ලෙහා අතර තියෙනවා 11යි නිව්ටන් පල්ලෙහාට. දැන් මෙතන 6.34 මේ පැත්තත් හරි. මේ පැත්තේ තියෙනවා 10යි මූල 3ක්. මේ පැත්තට 6යි මූල 3ක්. ඒ කියන්නේ 10යි මූල 3ක් මේ පැත්තට තියෙනවා 6යි මූල 3ක් මේ පැත්තට තියෙනවා. 10යි මූල 3ෙන් 6යි මූල 3ක් අඩු වුණාම කීයද පුතේ? බලන්න චුට්ටක් අපි කපටි වෙන්නත් ඕනේ. මේ පැත්තට 10යි මූල 3 අර පැත්තට 6යි මූල 3යි. 10යි මූල 3ෙන් අඩු කරොත් 6යි මූල 3ක් දෙන්නට මූල 3 පොදු නිසා මම මූල 3ක් එළියට ගන්නවා. 10 ඍණ 6යි කියන්නේ කීයද? 4යි මූල 3. එහෙනම් මේ පැත්තට 10යි මූල 3යි මේ පැත්තට 6යි මූල 3යි කියන්නේ ලොකු පැත්තට ඒ කියන්නේ ඊතලයේ මේ පැත්තට තියෙනවා කීයද? 4යි මූල 3. ඒ කියන්නේ මට මෙන්න මේ බලය ඒ බලය නෙමේ මේ බලය මේ දෙකම අයින් කරලා අපිට මේ පැත්තට තියන්න පුළුවන්
කියද 4යි මුල 3. 4යි මුල 3. දෙවරක් 10යි 15යි මුල 3. එහෙනම් අපිට 4යි මුල 3යි මේ 15යි මුල 3 දෙනවා යමු. හයයි දශම 9යි 2යි 8යි 15යි මුල 3 15යි මුල 3 කියන්නේ 1.7යි 3යි 2 ඒකට 25.9යි 8යි 25.9යි 10යි කියන්නේ දැන් මේ බල ටික තමයි අපි ළඟ ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න මෙතන තමයි දරුණු දෙන මේ පැත්තට 6.9යි 2යි 8යි මේ පැත්තට 6.9යි 2යි 8යි පුතාලා අනිත් පැත්තට 6.3යි 4. එහෙනම් මේ දෙන්න ගත්තාම මෙන්න මේ පැත්ත ලොකුයි නේ. මේ පැත්ත ලොකුයි මේ පැත්ත පොඩි. එහෙනම් අපි ගත්තොත් 6.9යි 2යි 8 අඩු කරනවා 6.3යි 4. 0.5යි 8යි අඩ. මේ පැත්තට තියෙනවා 0.5යි 8යි 8. මේක නෑ. එන 25යි 10යි 35.9යි 8න් 11ක් අඩු කරාම කීයද 25න් 10ක් අඩු 15යි 14යි 14 24.9යි. මෙන්න මේකෙන් මේක අඩු කරාම අපිට එනවා පල්ලෙහාට 24.9යි. දශම 5යි 8යි 8යි පල්ලෙහාට 24.9යි 8යි. එතකොට මම මෙන්න මේ බලය ගන්නවා x අක්ෂයේ පැත්තට ඍණ පැත්තට තියෙන එක. මේ බලය මම ගන්නවා p කියලා. මෙන්න මේ බලය ගන්නවා මම q කියලා. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයේ තියෙන ඕන දරුවනේ මේ දෙක අතර මැද මම මේක දානවා මෙන්න මෙහෙම. එතකොට අපි ගත්තොත් එහෙම මේ p බලයත් සමග r හදන කෝණය මෙන්න මේ p බලයත් එක්ක r හදන කෝණය අපි කියමු මේක ඇල්ෆා කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් r සමානයි වර්ගමූල p වර්ග ධන q වර්ග. එහෙනම් p කියලා කියන්නේ 0.5යි 8යි 8 වර්ගය 0.5යි 8යි 8 වර්ගය ධන q කියලා කියනවා 24.9 වර්ගය 0.5යි 8යි 8 වර්ගය 24.9 වර්ගය
දශම 5.8 වර්ගය ඒ කියන්නේ දශම 3.4.5.7යි දශම 3.4.5.7යි දැන් 24.9ට 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 වර්ගය 624යි. මම අපි ගත්තොත් එහෙම මේ දෙක එකතු කරමු. 624 624යි දශම මේ දෙක එකතු 624.3.4.5.7යි 624.3.4.5.7යි මෙන්න මේ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය අපිට නම් 24.98යි 24.98ක් විතර ආසන්න විදිහට එනවා ආර්ගය කියලා. පැහැදිලිද? මෙන්න මේ ආර්ගය කියනවා මට 24.98යි කියලා. එතකොට මට ගන්න පුළුවන් කලින් විදිහම tan alpha මේ දෙන අංශක 90කින් තියෙන නිසා මේ දෙන්න එකිනෙක අංශක 90කින් තියෙන නිසා tan alpha සමානයි q බෙදීම p q ගේ අගය වෙනවා 24.98යි 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 p ගේ අගය වෙනවා 0.588යි එන alpha සමානයි tan inverse 24.98 බෙදීම 0.588 24.98 24.98 බෙදීම 0.588 24.98 බෙදීම 0.588 42.48 එනවා tan inverse අප බලමු මෙයාගේ කෝණය කීයද කියලා. හරි. අපි මේකෙම කෙලින් බෙදලා ගමු. 24.98 බෙදීම 0.588 මේකේ මට දෙනවා ට්‍රිගනොමෙට්‍රි tan inverse 88.65 එන ඇල්ෆා කෝණය එනවා 88.65 මේක අංශක මේක අංශක මේක කලා එහෙම නෙමෙයි 88.65යි අංශ කියලා මට මේකෙදි ලැබෙනවා. දැන් දරුවනේ අපි තවත් ගැටලුවකට යමු එමු. මේ වගේ බල දෙකක් මෙහෙම තියෙනවා. අපි බලමු මේ බල දෙක මෙහෙම තියෙද්දි මීට දිශා දෙකකට හරි මේක 60කින් තියෙද්දි මේ දිශාවට එක බලයකුයි මේ දිශාවට තවත් බලයකුයි අපි යොමු කරමු. අපිට මෙන්න මෙහෙම තව බල දෙකක් ගමු. මේක අංශක 30යි නම් අපිට හැකියාව තියෙනවා අපි තව ගමු මෙන්න මෙහෙම මේක අංශක 45යි කියලා. ටික මේක අංශක 30යි කියලා.
මේක 12යි මුල 2 වගේ ගියා. මේක අපි ගමු නිව්ටන් 20ක් වගේ. හරි රයිට් මෙහෙම දෙනවා. මේකත් අපි දාමු 10 නිව්ටන් වගේ. මෙන්න මේ වගේ අගයන් ටිකක් දීලා තියෙන බල පද්ධතියක් තුල. මගෙන් අහනවා මෙන්න මෙයාගේ සම්පූර්ණ බලයේ සම්ප්‍රයුක්තය කීයද කියලා. මේ වගේ බල කීපයක් දීලා තියෙනවා. මේ ආකාරයට බල කීපයක් දීලා තියෙනවා. මගෙන් අහනවා මෙන්න මෙයාගේ සම්ප්‍රයුක්තය කොහොමද අපි ගණනය කරන්නේ කියලා. හරි. දැන් මම ඉස්සරලම මේ අගයන් ටික දා ගන්නවා. මේ පැත්තට 20යි මේ පැත්තට 10යි. තිහයි 60යි අංශක 45යි. මේක 12යි මුල 2යි 10යි 20යි 10යි. මෙහෙම තමයි බල ටික සකස් වෙලා තියෙන ධර්ම. මේක 20යි මේක 10යි මේක 10යි මේක 12යි මුල 2. අපි ගත්තොත් එහෙම විස්සයි මේක දන්න කෝණේ පැත්තට නැමෙනවා 20යි cos 30 ඒ වගේම මේ 20යි cos 30 අනිත් පැත්තට නැමෙනවා 20යි sin 30 අපිට මේ ඊට පස්සේ වෙන වර්ණයක් ගමු මෙතනට 10යි මේක දන්න කෝණේ පැත්තට ගත්තොත් 10යි cos 60 මෙහෙම තියෙනවා 10යි දන්න කෝණේ පැත්තට ගත්තොත් 10යි cos 60 මේ 10යි cos 60 අනිත් පැත්තට යනවා 10යි sin 60 මෙහෙම තියාගන්නම් මම 10යි sin 60 10යි මේ දන්න කෝණේ පැත්තට නැමුණා පුතේ cos 60 ආපස්සට නැමුණා 10යි sin 60. ඒතර මේ බලයත් මට අයින් කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා වෙනත් වර්ණයකින් ගමු
නීල වර්ණය වගේ පාවිච්චි කරමු. මෙහෙමට තියෙන මේක 10යි. මෙන්න මෙයා තමන්ගේ දන්න කෝණය පැත්තට මේ පැත්තට නැමෙනවා 10යි cos 30. මේ 10යි දන්න කෝණ පැත්තට cos 30යි මේ. මේක 10යි නම් පුතේ දන්න කෝණය පැත්තට නැමෙනවා මොකද්ද? cos 30. 10යි cos 30. ඒ වගේ මේක 10යි cos 30 අනිත් පැත්තට හැරෙනවා මොකද්ද මේ? 10යි cos 30 අනිත් පැත්තට නම් මොකද වෙන්නේ පුතේ? 10යි sin 30 වෙනවානේ. මෙන්න මේ 10යි cos 30 අනිත් පැත්තට නෙමෙනවා මේ. මේ ආකාරයට 10යි sin 30 නේ. මේක 10යි මේ පැත්තට cos 30 අනිත් පැත්තට 10යි sin 30. එහෙනම් මෙන්න මේ අගය 10යි sin අංශක 30. 10යි cos 30 මේ පැත්තට 10යි sin 30 මේ පැත්තට. එහෙනම් දැන් මෙන්න මේ 10යි නිව්ටන් බලය ඉවත් වෙනවා. හරි. දැන් බලන්නකෝ. අපි මේ බල දෙක ගත්තා. එතකොට අපිට ඊළඟට මෙතනින් මෙන්න මේ බලය විභේදනය කරන්න අවශ්‍ය වෙනවානේ. හරි. දැන් මේ පැත්තට ආවා. මෙතන බල දෙකයි. මෙතන 2යි 4යි 5යි 6යි. දැන් මේ බලය අපි විභේදනය කරමු. මම රක්ත වර්ණය වගේ වර්ණයක් ගන්නම්. මේක 12යි මූල 2යි මේ පැත්තට cos 45 දන්න කෝණයේ පැත්තට cos 12යි මූල 2යි cos 45 ආපස්සට මේ අතට දොළහයි මූල 2යි sin 45. 12යි මූල 2යි cos 45 අනිත් පැත්තට 12යි මූල 2යි sin 45. හරි. දැන් අපි මේක අයින් කරනවා. මේක වැඩකුත් නැහැනේ. මේකත් අපි වකලා දානවා. හරි. 20යි sin 30. sin 30. මේ sin 30යි කියන්නේ භාගයයි. භාගය. ඒ කියන්නේ 10යි sin 60. 10යි sin 60යි කියලා කියන්නේ sin 60යි කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒ වගේම 10යි cos 60 10යි cos 60යි කියලා කියන්නේ භාගයයි. භාගයයි. 10යි cos 30 10යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. 10යි cos 30යි කියන්නේ මූල 3 බෙදීම 2යි. 10යි sin 30යි කියන්නේ භාගයයි. දොළහයි මූල 2යි sin 45යි කියන්නේ
එකයට මූල දෙකයි. එහෙනම් මේ මූල දෙකට මේ මූල දෙක කැපෙනවා. දෙවරක් 5යි මෙතනනේ. හරි. 20යි cos 30. දරුවනේ cos 30යි කියන්නේ කීයද? cos 30යි කියන්නේ cos 30යි කියන්නේ මූල 3 බෙදීම 2යි. 12යි මූල 2යි cos 45යි කියන්නේ cos 45යි කියන්නේ එකයට මූල 2යි. හරි. 20 වතාවක් භාගය. එහෙනම් 20 වතාවක් භාගයයි කියන්නේ මේ දෙක මේක පැත්තට ප්‍රශ්නයක් නැහැ. මේක 10යි මේක 20 බෙදුනහම 10යි ධන 5යි මූල 3යි. 10 ධන 5යි මූල 3යි. පහයි මේ පැත්තට තියෙනවා 5යි මූල 3ක්. මූල දෙකට මූල දෙක කැපිලා ගියා. උඩ අතර 5යි පල්ලෙහා අතර 12යි. දෙවරක් 10යි මූල 3 10යි මූල 3 හරි 10 ධන 5යි මූල 3 5යි මූල 3 5යි මූල 3 වෙනුවට අපි දානවා 1.7යි 3යි 2. බලමු. දැන් පුතා මේ දෙකම එකම පැත්තට තියෙනනේ. එතකොට මම මෙයාගෙන් ගත්තොත් මෙන්න මේ පහක් තියෙන මේ පැත්තරමයිනේ. මෙන්න මේ පහ තියෙන්නේ තේ පැත්තරම. මේ උඩ අතරම තමයිනේ. උඩ පැත්තට මුණ දාලා. එතකොට 12 විතරක් යට්ට තියෙනවානේ. හරි බලාගෙන ඉමුකෝ ඉස්සල්ලා. එහෙනම් මේ 12යි 5යි ගත්තාම ඉස්සලා මෙතන ඉවර කරමුනේ. උඩට 5යි යටට 12යි. ලොකු එක්කෙනා කවුද පුතේ? මේ උඩට 5යි යටට 12යි. ලොකු එක්කෙනා කවුද? පහලට 7ක් නේ. උඩට 5යි යටට 12යි. පහලට 7ක්. එතකොට මේ පැත්තට 5ක් මේ පැත්තට 5යි මුල 3. මේ පැත්තට 5ක් මේ පැත්තට 5යි මුල 3. ලොකු එක්කෙනා කවුද? මෙන්න මේ 5යි මුල 3නේ. එහෙනම් අප බලමු 5යි මුල 3යි කියන්නේ කීයද කියලා ඉස්සල්ලා ඈ. 1.7යි 3යි 2. 10යි මුල 3. මේ පැත්තට තියෙනවා 10යි මුල 3.
එහෙනම් මූල 3යි කියන්නේ 1.73යි 17.32යි. එතකොට උඩ එක පහ වැඩි කිරීම 1.732 පහ වැඩි කිරීම 1.732 මේ උත්තරේ එනවා මේකටම එකතු කරනවා 10ක් 18.6යි. එතකොට 17.32 17.32ට මම 12ක් එකතු කරොත් 29.32. මේ පැත්තට 5යි මේ පැත්තට 5 වැඩි කිරීම 1.732යි 8.6යි 8.6යි. එතකොට මේ පැත්තට 8.6යි මේ පැත්තට 5යි. එහෙනම් මේ පැත්තට 8.6යි මේ පැත්තට 5යි. 8න් 5 කීයද 3යි. 3.6යි. මේ අතට තුනයි දශම 6යි 6යි. දැන් අපි ගත්තොත් එහෙම උඩ අතර තියෙනවා 18.6යි 6යි. පල්ලෙහා අතර 7යි. එහෙනම් උඩයි පල්ලෙහා අඩු කරාම කොයි පැත්තද ලොකු? උඩ පැත්ත ලොකුයිනේ. මේ එහෙනම් ඊතල මේ පැත්තට තියෙනවා 18.6ක්. මේ පැත්තට 7යි. එහෙනම් 18න් 7ක් ගියාම මේ උඩ එකෙන් යට එක අඩු කරාම උඩ පැත්තට හිටිනවා 11.6යි 11.6යි. හරි. එතකොට මේක ඉවරයි. එතකොට මේ ඔක්කොම දෙන එක පැත්තට බලන්න. මෙන්න මේ සියලු බල තියෙන එක පැත්ත 29.32යි 3.6යි මේ දෙන්නම තියෙන්නේ එකම පැත්තට 29.32යි 29.32යි ධන 3.6යි 6යි 29.32යි ධන 3.6යි 6යි ගත්තොත් මට එනවා 32.98යි 32.98යි. එහෙනම් මම මේක ගත්තොත් එහෙම මේ පැත්තට තමයි තියෙන්න ඕනේ සම්ප්‍රයුක්ත බලය. එහෙනම් මෙන්න මෙයාගේ සම්ප්‍රයුක්ත බලය R නම් මේක ඇල්ෆා නම් මං ගන්නවා මේ බලය P මේ බලය Q කියලා මේ බලය P කියලා ගන්නවා මේ බලය Q කියලා ගන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම මට ලියන්න පුළුවන් R සමානයි
वर्गमूल p वर्ग धन q वर्ग r समानයි वर्गमूल p කියන්නේ 32.9යි නේ. මෙන්න මේකේ වර්ගය මම මේ සමීකරණය ගත්තේ පුතේ. දැන් මේ දෙන්න අතර කෝණේ අංශක 90යි නේ. අංශක 90ක් වෙද්දී අර දිග සමීකරණය තියෙනවනේ. r සමානයි p වර්ග ධන q වර්ග වරහන් ඇතුලේ 2pq cos θ සම්පූර්ණ එකේ වර්ගමූලය කියන පදය අර 2pq cos θ කියන කැල ගැලවෙනවා මේ දෙන ලම්බ කණ 32.9යි p බලය q බලය 11.66යි 11.66 වර්ගය එහෙනම් r එනවා 32.98 වර්ගය. තිස් දෙකල්ශම නමයයි අටේ තිස් දෙකල්ශම නමයයි අටේ වර්ගය තිස් දෙකයි දශම නමයයි අටේ වර්ගය 1087යි दशम 68 1087.7 බණ්ඩයි පාරක් 32.9 වර්ගය හයයි අටනේ 11.66 වර්ගය 11.66 වර්ගය 135.95 මෙන්න මේ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය මෙන්න මේ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය 1087.68යි 135.95යි 1087.68 ධන 135.95 1223.63 34.9 11.66 p කියන්නේ 32.9ට tan alpha සමානයි tan ප්‍රතිලෝම 11.66 බෙදීම 32.98 11.66 බෙදීම 32.98 11.66 බෙදීම දශම 3.5යි මේකේ ප්‍රතිටෑන් ගත්තොත් අංශක 19 කලා 7 අංශක 19.47 දුරනම් අපි
බල පද්ධති කිහිපයක් හා සම්බන්ධයෙන් කතා කරා. මේ වගේ අපි විභේදන මූලධර්මයේ පාවිච්චි කරලා විවිධ ගැටලු විසඳුවා. අපි මම හිතනවා මේ හදපු ගණන් ටික ප්‍රමාණවත් කියලා ඔබට විභේදන මූලධර්මය සම්පූර්ණ වශයෙන්ම තේරුම් ගන්න. මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන සියලුම බල x අක්ෂයේ අපි දැන් මෙහෙම ගත්තොත් සරලව කිව්වොත් ඔබට හැකි සෑම පරිදි සියලුම බල මෙන්න මේ දිශාවලින් එකකට එක්ක මේක එක්ක මෙන්න මේ දිශා වලින් එකට බෙදාගෙන ඊට පස්සේ ඒ බල හතරත් y අක්ෂයේ ධන සහ ඍණ දෙකෙන් වැඩි බලයේ පැත්තට එකක් අනිත් එක x අක්ෂයේ ධන හෝ ඍණ පැත්තට තව එකක් තියාගෙන ඒ කියන්නේ බල දෙකක් ඒ කියන්නේ x පැත්තට එක බලයකුයි y පැත්තට එක බලයකුයි තියාගෙන ඒ බල දෙකට අපි බල සමාන්තරාශ්‍රේණ r සමානයි වර්ගමූල p වර්ග ධන q වර්ග කියන එකිනෙක හා ලම්බක කට්ටිය සඳහා යොදන සමීකරණය දාලා ගැටලු විසඳීම කළ යුතු වෙනවා. එහෙම නන්දරුනේ අපි ඊළඟ කොටසෙන් ඊළඟ පාඩම් මාලාවට යොමු. අපි ඊළඟ පාඩම් මාලාවේදී විශේෂයෙන්ම බල තුනක් යටතේ සමතුලිතතාව හා සම්බන්ධයෙන් ගැටලු වලට විසඳනවා. එතෙක් ඔබට ආයුබෝවන්.